Yes, we can. මං අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි භාෂාභිය, ඉංග්‍රීසි සාහිත්‍ය සහ පෞරුෂත්ව පුහුණුව සම්බන්ධව තියෙන සම්බන්ධතාවය ගැන සහ ඒකෙන් ඔබට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන. මේ මාතෘකාව කතා කරනකොට මට හරි ලේසි මගේ ජීවිතයේ පුංචි කාලෙන් පටන් ගන්න එක. මං සාමාන්‍ය ගමක සාමාන්‍ය පුංචි පාසලක ඉංග්‍රීසි භාෂාවවත් හරියට ඉගෙන්වෙන්නේ නැති පාසලකට ගිහිල්ලා තමයි මගේ ජීවිතේ පටන් ගත්තේ. අපි අම්මලා තාත්තලා කවදාවත් ඉංග්‍රීසි කතා කරපු අය නෙමෙයි. දැන් මේ පාසලේ මට මතකයි මම 3 පන්තියේදී අපි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි පටන් ගත්තේ ඒ කාලේ. ආනන්ද කියලා කෙනෙක් හිටියා ගුරුවරයෙක්ගේ පුතෙක්. ගුරුවරයෙක් අම්මලා තාත්තලා ගුරුවරු මං හිතන්නේ. එතකොට මේ ආනන්ද සහ අපි හිටපු ක්ලාස් එකේ ඉගෙනුවේ දයානන්ද කියලා සර් කෙනෙක්. ආනන්දට පොත දුන්නාම එයා ඉතා හොඳට මේක කියවනවා. එතකොට මට දුන්නාම මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. එතකොට අපේ දයානන්ද සර් සමහර වෙලාවට කියනවා බලන්නකො මේ ආනන්ද වගේ කොමාටවත් පුළුවන් නේ කියලා. අනිත් ළමයි ගොඩකටත් බෑ ඉතින්. එතකොට ඒ කියමනත් එක්ක මට ලොකු බයක් චකිතයක් ඇතුලේ ඇති වෙනවා. සබකෝලයක්. අන්න එතනින් තමයි ගොඩාක් ළමයින්ගේ සබකෝලය පටන් ගන්නේ, භාෂාභිය පටන් ගන්නේ. දැන් මේ පාසලේ 3 වසරේ ඉඳන් 10 වසර දක්වා අපොස සාපෙළ දක්වා පන්ති තිබුණා. මේ ඔක්කොම කට්ටිය කනිෂ්ඨ විද්‍යාලයක් මේ ඔක්කොම කට්ටිය එකතු වෙලා කරන සාහිත්‍ය සංගමයක් තිබුණා. මේ සාහිත්‍ය සංගමේ මට හිතුණා මේකේ කවියක් කියන්න ඕන කියලා. මම කවියක් ලෑස්ති කරගත්ත ඉංග්‍රීසියෙන්. මොකද්ද කවිය? Twinkle Twinkle Little Star කියන කවිය. කවුරුත් එක දන්නවනේ. දැන් පළවෙනි වතාවට මම මේ සාහිත්‍ය සංගමේ කවියක් ඉදිරිපත් කරනවා. දැන් මේ කවිය මම හොඳට ලෑස්තිලා Twinkle Twinkle Little Star how I wonder what you are up above the world so high like a diamond in the sky කියලා පොඩි රංගපෑමකුත් කරලා දැන් මම මේ කවිය කියලා ඉවර වෙනකොටම එතන හිටපු ඉංග්‍රීසි ගුරුවරියක් ළමයෝ ස්ටා නෙමෙයි ස්ටා කියලා කිව්වා. මට නිකන් ඒක පිහෙන් යන්න වගේ දැනුනේ. මොකද කොහොම කට්ටිය hina වුණා. අන්න මගේ තවත් සබකෝලිය ඇති වෙච්ච තැනක් නැත්තම් භාෂාභිය ඇති වෙච්ච තැනක්. එදා දවසේ මම දුකෙන් ගෙදර ගියා. හැබැයි මම තීරණය කළා කවදා හෝ දවසක මේ කතාව ආය අහගන්නේ මම මේ භාෂාව කොහොම හරි හොඳට ඉගෙන ගන්නවා කියලා. ඊට පස්සේ මේ අදිෂ්ඨානයත් එක්ක මම තීරණය කළා මෙහෙමත් එකක්. මොකක්ද? කවදා හරි දවසක මගේ අර පන්ති හිටපු ආනන්දට වඩා හොඳ වෙනවා. ඒ වගේම දයානන්ද සර්ටත් වඩා හොඳ වෙනවා කියලා. ඒ තීරණය මම අරන් වැඩ කරන්න පටන් ගත්තා. ඒ වුණාට වැඩි කාලයක් ඒක කරගෙන යන්න ලැබුණේ නැහැ. ඇයි මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 5 දෙනෙක්. අම්මලා තාත්තලා ඉතාම අමාරුවෙන් තමයි අපිව හදා වඩා ගත්තේ. මට සිද්ධ වුණා ඒ නිසා මාව විසි වුණා එහෙට මෙහෙට. 4, 5, 6, 7, 8, 9 පන්ති කවදාවත් පිළිවෙලකට ඉගෙන ගන්න මට ලැබුණේ නැහැ. පාසල් 6කට වඩා වැඩි ප්‍රමාණයට වරින් වර රටේ තැනින් තැනට මාරු වෙන්න මට සිද්ධ වුණා විවිධ අභියෝග හරහා. ඒ වුණාට හැබැයි මගේ ඒ ගමන් මාර්ගය තුල මම මගේ අදිෂ්ඨානය අතහැරියේ නැහැ. මම එක්තරා තැනකදී තීරණය කළා මේකෙන් ගොඩ යන්නේ කොහොමද? ගොඩ යන්න නම් අනිවාර්යෙන් අදිෂ්ඨානය දිගටම කරගෙන යන්න ඕනේ. මම ආයි නැවත අදිෂ්ඨානයට පණ දෙන්න ගත්තා. අදිෂ්ඨානයක් තියෙනකොට ඒකේ තියෙනවා කොටස් 3ක්. මොනවාද? beginning push, continuing push, end push. ඒ කියන්නේ ආරම්භක ශක්තිය, අවසන් කිරීමේ ආරම්භක ශක්තිය, කරගෙන යාමේ ශක්තිය, අවසන් කිරීමේ ශක්තිය. මම මේක දැඩිව අරගෙන පටන් ගත්ත කවදා හරි මම දවසක මට අවශ්‍ය ගමන යනවාමයි කියලා. ඊට පස්සේ මම නැවත මගේ අධ්‍යාපනයේ ක්‍රමානුකූල වෙන්න පටන් ගත්තේ අපොස සාපෙළ විභාගයට කිට්ටු වෙනකොට. එදා දවසේ මං ඒ තීරණයත් එක්ක තීරණය කරපු එක දෙයක් තමයි අනිවාර්යයෙන්ම දවසට පැය 2ක් කොහොම හරි ඉංග්‍රීසි භාෂාවට තැන දෙනවා කියලා. ඒ තීරණයත් එක්ක මට පුළුවන් වුණා මගේ O level විභාගයේදී distinction ඒ කාලේ කියන්නේ විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න. ඒකේ ප්‍රතිඵල මත මම ඉල්ලුම් කර රජයේ ගුරු පුහුණුවට.
මාව එකට තේරුණා. ඒ වගේම ට්‍රේනින් කොලේජ් එකටත් තේරුණා. මේ ට්‍රේනින් කොලේජ් එකේදී හොඳ ලස්සන සිද්ධියක් වුණා. ඒකත් මෙතෙන්ට අදාළයි කියලා මට හිතෙනවා. ඒකේ ටිකක් ගුරු පුහුණුව අවසන් වෙන කාලේ වෙනකොට අවුරුදු 2ක ඒ කාලේ අධ්‍යාපන ඇමතිතුමා එනවා කියලා පිළිගැනීමේ කතාවක් කරන්න කවුද කැමති කියලා ඇහුවා. මං පැනලා කැමති කිව්වා. හැබැයි බයෙන් තමයි. ඒත් එක්ක මට කතාව මම ලෑස්ති කරලා ගොඩාක් ලෑස්ති වෙලා ගිහිල්ලා අර අදිෂ්ඨානයත් හිතේ තියාගෙන මම මේ කතාව හොඳට කළා. එක තැනකදී අග්ගදී වගේ එක තැනකදී එක පාරට ඔක්කොම කට්ටිය hina වුණා. මම කතාව කරලා බැහැලා යනකොට එතන හිටියා ට්‍රේනින් කොලේජ් එකේ මැඩම් මගේ අත මෙහෙම කරලා අල්ලලා කිව්වා මේ ඔයා ඉංග්‍රීසි කියන එක ඉංග්‍රීසි කියලා කිව්වේ කියලා. ආයෙසරයක් මගේ පුංචි කාලේ ආපු භාෂාභිය තහවුරු කරලා ඇණයක් ගැහුවා වගේ මට දැනෙන්න පටන් ගත්තා. ආයි සබකෝලේ ආයි භාෂාභිය වැඩි වෙන්න ගත්තා. ඒත් මම එතනින් එළියට මම මැඩම්ගේ ඇහුවා මැඩම් ඒ කෑල්ල නැතුව අනිත් ටික කොහමද කියලා. මැඩම් කිව්වා සුපර්බ් කියලා. ෂොක් කියලා. ඉතින් මට හිතුණා බලන්නකෝ මේ පුංචි S අකුරයි H අකුරයි ගැන කතා කරන්නේ නැතුව මැඩම් අර ටික ගැන වර්ණනා කරන කොච්චර හොඳයිද කියලා හිති මං ගිහිල්ලා මං හිතාගත්තා. කවදා හරි දවසක මම මේ මැඩම්ට ඔය වගේ වචනයක් කියන්න ඉඩ තියන්නේ ඒකේ කොටසත් හදා ගන්නවා කියලා. මට මං ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලා කොළඹෙන් කිලෝමීටර් 150කට එහායින් උගන්වන ගමන් රාත්‍රියේ 3ට නැගිටලා කොළඹ ආවා. අවුරුදු 3ක් සෑම සතියන්තයකම ඒ ගැටලුව හදාගන්න. එලකියුෂන්ද, ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමාද, ඒ තිනවා මම ටියුෂන් ක්ලාස් කරනවා ඒ කාලෙත්. ඒවෙන් සල්ලි හොනවා, අරවට වේදම් කරනවා. මම තමයි ඉස්සෙල්ලාම ක්ලාස් එකේ ඉන්නේ. හැමදාමත් පැමිණලා තියෙන්නේ. ඊට පස්සේ මට තේරුණා දැන් මම සෑහෙන ගමනක් යනවා කියලා මට දැන් දැනෙන්න ගත්තා. මේ කාලය තුල මට තවත් වැදගත් දෙයක් සිද්ධ වුණා. මොකද්ද මම ඉගෙන ගන්න පටන් ගත්ත ඉංග්‍රීසි සාහිත්‍ය. සාහිත්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තාම මට ෂේක්ස්පියර් හම්බ වුණා. ෂේක්ස්පියර් ගොඩාක් අය දන්නේ මේ ඩ්‍රැමටිස්ට් කෙනෙක් වශයෙන් නැත්නම් නාට්‍යකරුවෙක් වශයෙන්. නමුත් මම ෂේක්ස්පියර් දැක්කේ මනෝවිද්‍යාඥයෙක් වශයෙන්. ෂේක්ස්පියර් හමුණාට පස්සේ ෂේක්ස්පියර්ගේ දේවල් ඉගෙන ගන්නකොට ෂේක්ස්පියර්ගේ විතරක් නෙවෙයි විවිධ අයගේ දේවල් ඉගෙන ගන්නකොට මට තේරුණා මගේ පෞරුෂය පුදුම විදිහට හැදෙනවා. ඒ වගේම කොන්ෆිඩන්ස් එක ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවා කියලා. ඒ නිසා සමහර විභාග වලට වැඩ කරනකොට මට හොඳ ගුරුවරුත් හම්බුණා. සමහර විභාග වලට වැඩ කරනකොට ඒ විභාගයේට තියෙන කවි 5ක් පාඩම් කරන්න කිව්වොත් මම කවි 10ක් පාඩම් කරනවා. ඒ තරම් අදිෂ්ඨාන පූර්වක බවින් මම වැඩ කළා. දැන් මේ කාලෙදී මේ ෂේක්ස්පියර්ගේ දේවල් ඉගෙන ගන්නකොට මට මතකයි අද දවසේ මම වල මේක අහන අයට ශක්තියක් වෙන්නත් එක්ක දැන්ට අවුරුදු 40 ගානකට ඉස්සර පාඩම් කරේ ළඟකදී පාඩම් කරේ නැතත් දැන් උනත් මතක් වෙනවා. එකක් දෙකක් මම චුට්ටක් කියන්නම්. දැන් ෂේක්ස්පියර්ගේ කවියක් තියෙනවා ඒ කාලේ මම ඉගෙන ගත්තා මට මතකයි. Let me not to the marriage of true minds admit impediments. Love is not love which alters when alteration finds or bends with the remover to remove. Oh no, it's an ever-fixed mark which looks on tempest and is never shaken. Love is a star to every wandering bark whose words unknown, though height be taken. Love is not time's fool, though rosy lips and cheeks within the bending sickle's compass come. දැන් මෙහෙම කියලා මේ ලස්සනට මේ කවිය කියන් ගිහිල්ලා ෂේක්ස්පියර් අගදී කියනවා මේ ආදරය කියන එක සැබෑ ආදරය කියන එක සැබෑ විවාහයක් තුළ ආදරය කියන එක එහෙම එකපාරට නැති වෙන එකක් නෙමෙයි කියලා. ඒත් එක්කම ඊට පස්සේ ෂේක්ස්පියර් අගදී කියනවා මම මේ කියන දේ වැරදි නම් if this be a rain upon me proved I never writ no man never loved කියලා. මම මේ කියන දේ වැරදි නම් මම කවදා ෂේක්ස්පියර් වෙන්නෙත් නැහැ මම ලියන්නෙත් නැහැ කියලා. දැන් බලන්න කොච්චර ලස්සනට පෞරුෂත්වය හදන්න ෂේක්ස්පියර් මේ සාහිත්‍ය හරහා දැවැන්ත ප්‍රයත්නයක් දරලා තිනවද මනෝවිද්‍යාත්මකව කියලා. ඒත් එකම ඔයාලා කවුරුත් දන්නවා මර්චන්ට් ඔෆ් වෙනිස් කියලා තියෙන්නේ වෙනීසියේ වෙලෙන්ද කියලා. අර ගිවිසුමක් ඇතුව සල්ලි ණයට දීලා සල්ලි ගෙවා ගන්න බැරි වුණොත් මස් රාත්තලක් දෙනවා කියන කතාව. දැන් මේකදී සල්ලි ගත්ත එකන ඇන්ටෝනියට ගෙවා ගන්න බැරි වෙලා මාස 3ක් යනකොට එයාට මස් රාත්තල ඉල්ලා හිටියා ඒ ෂයිලොක්.
ඒ ෂයිලොක් මස්රාත ඉල්ලා හිටපුවාම පස්සේ කොහොම හරි සල්ලි හොයාගෙන ඒ කට්ටිය කිව්වා කොහොම හරි ඊට ගත්තට වඩා 10 ගුණයක් හරි වැඩියෙන් දෙන්නම් කියලා. ඒත් ෂයිලොක් කියනවා නෑ මට මගේ මස්රාතල ඕනේ කියලා. ඒ ගමන පෝෂියා කියන කාන්තාවක් වෙස්වලාගෙන ගිහිල්ලා නඩුකාරතුමා වශයෙන් උසාවියේ දහනවා ෂයිලොක්ගෙන් ඇයි ෂයිලොක් මෙච්චර සල්ලි දෙද්දිත් ඔයා මස්රාතල මිල්ලන්නේ? දැන් ෂයිලොක් මෙහෙම කියනවා. He had disgraced me, hindered me 500,000, laughed at my losses, mocked at my gains, scorned my nation, thwarted my bargains, cooled my friends, hated mine enemies. What's his reason? I am a Jew. Hath not a Jew hands, organs, dimensions, senses, passions, fed with the same food, hurt with the same weapons, subject to the same diseases, healed by the same means, warmed and cooled by the same winter and summer as the Christian is. If you prick us, do we not bleed? If you tickle us, do we not laugh? If you poison us, do we not die? If we are like you in the rest, we will resemble you in that. The villainy you teach me, it shall go. Villainy you teach me, I shall execute. It shall go hard, but I will better the instruction. මොකද මේකෙන් උගන්වන්නේ ෂේක්ස්පියර්. මේ ෂයිලොක් වගේ කෙනෙක් දරුණුනේ ඇයි? නපුරුනේ ඇයි? දුෂ්ට උනේ ඇයි කියලා. එහෙනම් අපේ ලෝකේ තස්වවාදී කණ්ඩායම ඇති වෙන්නේ. එතකොට මේ මත්කුඩු පාවිච්චි කරන ඇති වෙන්නේ. අනිත් සමාජයේ අනිත් මිනිස්සුන්ගේ වරදින් කියන එක ෂේක්ස්පියර් යටින් කියා දීලා තියෙනවා. බලන්නකො පෞරුෂත්වයේ හදන ලස්සන සාහිත්‍ය හරහා. දැන් තවත් එකක් තමයි කවුරුත් අහලා තියෙන ජුලියස් සීසර් නාටකය. මේ ජුලියස් සීසර් නාටකයේ ෂේක්ස්පියර් ලස්සනට ලියලා තියෙනවා මේ ජුලියස් සීසර් හුඟක් හොඳ නායකයෙක් බව එක්තරා විදිහට පෙන්වාගෙන යන අතරේ මේ ජුලියස් සීසර් මරන්න බෲටස් කියන එක්කෙනා එයාගේම සොල්දාදුවේ පෙළඹෙන හැටි. එයා මැරුවාම මිනිස්සු ගොඩාක් ජුලියස් සීසර්ට ආදරේ බෲටස් මරපල්ලා කියලා කෑ ගහනවා. ඒ වෙලාවේ බෲටස් වේදිකාවට ඇවිදilla ලස්සනට කතා කරලා කියනවා මේ පොඩ්ඩක් අහන් ඉඳපල්ලා මං කියන දේ. මං ජුලියස් සීසර් මැරුවා තමයි. ඒ වුණාට මං ජුලියස් සීසර්ට ආදරය කළා. හැබැයි රටට ඊට වඩා වැඩියෙන් ආදරය කළා කියලා. දැන් මේ ළඟදී පාර්ලිමේන්තුවෙත් මට ඇහුණා මන්ත්‍රීතුමියක් ওই මාක් කැන්ටනි ගැන කතා කරනවා පාර්ලිමේන්තු කතාවකදී මට හරි සතුටක් දැනුණා මේ වගේවත් පාර්ලිමේන්තුවේ කතා කරනවනේ කියලා. එතකොට දැන් ගොඩක් ඒවා ඒ වගේව ඇහෙන්නේ නෑනේ අපිට. දැන් බලන්න එතනදී කතිකත්වයේ තියෙන වැදගත්කම පෞරුෂය ගොඩනැගෙන හැටි මිනිස්සු අකමැති වෙලා ඒත් එක පාට මිනිස්සු කැමති කරගත්තු හැටි. එහෙනම් භාෂාවයි සාහිත්‍යයයි පෞරුෂය ගොඩනැගීමයි කියන එකේ ලොකු සම්බන්ධයක් තියෙනවානේ. තව එකක් කියලා මම නවත්තන්නම් ඒ කාරණේ. ඒ කියන්නේ දැන් මේ බෲටස් කතා කරලා බෲටස් ගොඩක් අය කැමති වුණා. කැමති වුණාම ඊට පස්සේ මාක් කැන්ට්‍රි කියන්නේ ජුලියස් සීසර් ගොඩාක් ආදරය කරපු ජේෂ්ඨම සොල්දාදුවා. එයා බෲටස්ගෙන් අහලා එරියා මටත් පොඩි කතාවක් කරන්න දෙනවද කියලා. බෲටස් කිව්වා එක කොන්දේසියක් මට දෙන්නම්. අපි ගැන දොස් කියන්න බෑ. ඒ වගේම අපි ගැන දොස් නොකිය ජුලියස් සීසර්ගේ හොඳ කියන්න පුළුවන් කියලා. එයා හා කියලා පොරොන්දු වෙලා ඇවිදilla මෙහෙම කතාවක් පටන් ගත්තා. Friends, Romans, countrymen, lend me your ears. I come to bury Caesar, not to praise him. The evil that men do lives after them. The good is oft interred with their bones. If it was so, it was a grievous fault, and grievously had Caesar answered it. And the mum මේක කරන්න ඕනේ නෑ. මං ඉතින් අවුරුදු 40 විතර පාඩම් කරපුවානේ මේක. මේක ඊට වඩා හොඳට කරන්න අපි energetic young hero වීරයෙක් ගේනවා. දැන් මෙයා මම බලන්න what's your name? My name is Pujit Gandhi. Pujit Gandhi, how old are you? 10 years old. Right. You are ready to be Mark Antony today. Yes. Ready? Start. Friends, Romans, countrymen, lend me your ears. I have come to bury Caesar, not to praise him. The evil that men do live after them. The good is oft interred with their bones. So let it be with Caesar. The noble Brutus had told you Caesar was ambitious. If it was so, it would be a grievous fault, and grievously had Caesar answered it. He had to leave for Brutus and the rest,
for Brutus is an honorable man. So are they all honorable men. Come I to speak in Caesar's funeral. He was my friend, faithful and just to me. But Brutus says he was ambitious, and Brutus is an honorable man. He had brought many captives home to Rome, whose ransoms did the jerk of his fill. Did this in Caesar seem ambitious? When that the poor have cried, Caesar hath wept. Ambition should be made of sternest stuff. Yet Brutus says he was ambitious, and Brutus is an honorable man. You all see that on the Lupercal I thrice presented him a kingly crown, which he thrice refused. Was this ambition? Yet Brutus says he was ambitious, and sure he is an honorable man. I speak not to disprove what Brutus spoke, but I am here to speak what I do know. You already love him once, not with a cause. What cause withholds then to mourn for him? Oh, judgment! Thou art fled to brutish speech, and men have lost their reason. Bear with me. My heart is in the coffin there with Caesar. I must pause till he come back to me. Well done, well done. All the best. මම ඔන්න ඔය විදිහට ඕවා ප්‍රැක්ටිස් කර යනකොට මට දැනෙන්න ගත්තා මගේ පෞරුෂයත් හැදෙනවා. ඒව තුලින් උගන්න සාහිත්‍යයෙන් මගේ ආකල්පත් හැදෙනවා. අර සැබෑ මිනිසුන් තුළ මේ යුගයේ පිරිහෙමින් පවතින සදාචාරය, හර පද්ධතිය මේ වගේ දේවල් මම ගොඩක් ඉගෙන ගන්නවා වක්‍ර ලෙස මේ භාෂාව හදා ගන්න ගිහිල්ලා කියලා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ ඉංග්‍රීසි භාෂාව, භාෂා බිය, ඉංග්‍රීසි සාහිත්‍ය සහ පෞරුෂත්ව සංවර්ධනය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මම මෙහෙම කර ඉඳලා මම නවත්තුවේ නෑ. මට ලැබුණ එක්තරා අභියෝගයක් ඇමරිකාවේ ෆ්ලොරිඩා නගරේ පොඩි කතාවක් කරන්න. මේ කතාව කරන අවස්ථාවේදී රටවල් ගණනාවකින් කට්ටිය හිටියා. මගේ කතාව ඉවරුණාට පස්සේ මගේ ගාවට ආව ලස්සන තරුණ කැනේඩියන් ලේඩි කෙනෙක්, කැනඩාවේ කාන්තාවක් ඇවිදලා මට හග් එකක් දීලා කිව්වා, "කුමා, my father is an ambassador. My mother is an English teacher." එයාලා මට හොඳට කතිකත්වයේ කියා දුන්න පොඩි කාලේ ඉඳන්. හැබැයි අද ඔයාගේ කතාව අහපුවාම මට පුදුම සතුටක් හිතුණා. ඔයා හොඳට කතාව කළා. "You did it great" කියලා. ඒත් එක්කම කිව්වා ඔයාගේ නෑනේ අර ඉංග්ලිෂ් ඇක්සන්ට් එක කියලා. ඒ කියන්නේ ඉන්දියන් ඇක්සන්ට් එක කියලා. මම ඉතින් විහිළුවට වගේ කිව්වා මේ මම ඉන්දියාවේ නෙවෙයි මම ශ්‍රී ලංකාවේ කියලා. ඒ කාලේ මට පොඩි උණක් තිබුණා. කොහේ ගියත් ලංකාවේ නම දෙසරයක්වත් කියනවා වේදිකාවක කියලා. ඊට පස්සේ එයා තිනා වුණා. ඊට පස්සේ දැන් මට මෙතනදී පොඩි අහිංසක සතුටක් දැනුණා. මොකක්ද? අර ආනන්ද, දයානන්ද සර්, ට්‍රේනින් කොලෙජ් එකේ මැඩම් දැන් ඒ කට්ටියට ටිකක් එහයින් මං ඉන්නව ඇති දෝ කියලා මට හිතුණා. මොකද ඇමරිකාවේ එක්කෙනෙක්ම කියනවනේ. අනික ඇම්බැසඩර් කෙනෙක්ගේ දුවක් නෙමෙයි කියන්නේ. අන්න මං සතුටක් වින්දා. මට තේරුණා මගේ අදිෂ්ඨානයේ යම්කිසි මල්පල ගැන්වීමක් මෙතෙන්දි සිද්ධ වෙලා තියෙනවා කියලා. මං අද දවසේ මේ කතාවල් ඇයි ඔයාලට කියන්නේ? මේ මන්ට පුළුවන් වුණා නම් ඔයාලා හැම එක්කෙනාටමත් මේක කරන්න පුළුවන්. ඒ අදිෂ්ඨානයෙන් තමයි මං ආපසු ලංකාවට ආවේ. ඒත් එක්කම කියන්න ඕනේ ප්‍රධානම දේ තමයි සෑම දරුවෙක් තුළම මේ දැන් මේ කතා කරපු දරුවෝ වගේ මේ මං කතා කරන මේ ලොකු දරුවෝ වගේ වීරයෙක් ඉන්නවා. හැබැයි මේ වීරයා පුංචි කාලෙම පණ ගන්නන්න ඕනේ. ගොඩක් අයට වෙන්නේ අර වගේ විවේචන, හිනාවීම් නැත්නම් හදන්න යන දෙමාපියන්ගේ මනෝවිද්‍යානුකූල නොවන වාක්‍ය නිසා, ගුරුවරුන්ගේ මනෝවිද්‍යානුකූල නොවන වාක්‍ය නිසා අර මැඩම් මගේ අතාලලා ඔයා SH එක ෂ කියන්නේ නැතුව ස කිව්වා කියලානේ කිව්වේ. ඒ ආදරෙටනේ කියන්නේ එහෙම. දැන් මම ලොකු කාලෙදී NASA ආයතනයේ ගිහිල්ලා කතාවක් කරන්න ගියොත් එහෙම තාරකා විද්‍යාඥයෙක් වෙලා මේ ගැලැක්සි එකේ තියෙන සියලු තාරකාවල් ගැන මම අද දවසේ රිසර්ච් එකක් කරන්න පටන් ගන්නවා, පර්යේෂණයක් කියලා. I am going to start a big research about all the stars in this galaxy කියලා. දැන් මට මෙතන ස්ටාර්ස් කියන්නේ යනකොට එකපාරට මට මතක් වෙනවා පුංචි කාලේ
ඉෂ්ටා කියන්න බැරිලා ඉෂ්ටා කියවේද කියලා. එහෙනම් පොඩි කාලේ මනසට වැටුණු දේ ලොකු වෙනකොට අවුරුදු 40 50 60 80 දිත් බලපාන්න පුළුවන්. ඒ නිසා ආදරණීය දෙමාපියනි, බුද්ධිමත් දෙමාපියනි, ඔබගේ දරුවා උපදිනකොට වීරයෙක්. ඔබත් එහෙමයි. මේ වීරයාට පණ ගන්නන්න අද දවසේ දැඩි අධිෂ්ඨානයක් ගන්න. යන්න පුළුවන් ඉම ගොඩායි. ඒත් එක්කම අද දවසේ මගේ පණිවිඩය තමයි මේ පෞරුෂත්ව පුහුණුව අපි වැඩමුළු කරලා විවිධ දේවල් කරලා තමයි කරගෙන යන්නේ. අපි yes I can, yes you can කියලා මම උගන්වන්න පටන් ගත්තා ඒ කාලේ. දැනට අවුරුදු 30කට වඩා එහා කාලේ ඉඳලා මේවෙන් ගත්තු දැකපු කියපු දේවල් නිසා. ඒකේ ඊට පස්සේ මටම ගොඩක් ගැටලු මතුවුණා. මේවා කියනකොට මිනිස්සු hina වෙලා. මං කලේ මොනවාද? මං පෙළපාලි කරන්න පටන් ගත්ත නගරයෙන් නගරය යමේ. දැන් මේවා කියන සමහර අය hina වෙන්නත් ඉඩ තියෙනවා බොරු වෙන්නේ නැති කියලා. ඒ නිසා මම සාක්ෂියක් ඉදිරිපත් කරනවා. බලන්න මේ පෙළපාලිය දිහා. මේක බලනකොට ඔයාලට පෙනෙයි මේ රූපවාහිනී මේ මැදිරියේම දේශන පවත්වන අයත් මේ පෙළපාලියේ ඉන්නවා. ඒවම පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒ මූණ හඳුන ගන්න පුළුවන් නම් මේ පෙළපාලියේ ඉන්නවා. ඒ වගේම අද ඉන්න පාර්ලිමේන්තු මැති ඇමතුරුත් මේ පෙළපාලියේ සමහර අය ඉන්නවා කියලා ඔබලාට පෙනේවි. ඒ කියන්නේ මම ඒ කාලේ මේ සියල්ල කළේ පෞරුෂය, භාෂාව, සාහිත්‍ය, සදාචාරය, මිනිස් මනස මේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මිනිසුන්ට ඔප්පු කරන්නත් ඒත්තු ගන්නන්නත් ලංකාව හදන්න ඕන නම් මේ මිනිස්සුන්ගේ පෞරුෂය හදන්න ඕන කියන පණිවිඩය දෙන්න. අපි චුට්ටක් බලලා එමු. ඔය පෙළපාලිය බලද්දී ඔයාලට පේන්නේ ඇති අමුතු දේවල්. කෝට් ඇඳගෙන, ටයි ඇඳගෙන මේ ගමේ බෙරේ ගගහ යන සමහරු හිටියා. අර දෝලාවකින් උඩ යන ගෑනු ළමෙක් දකින්න ඇති. එතකොට මේවා කරන්න ලොකු හේතුවක් තිබුණා. මම හොඳ සංකල්පයක් ඒ කාලේ ඉන්ට්‍රොඩියුස් කරව ඇමරිකාවේ ගියාට පස්සේ ඉගෙනගෙන ඇවිදලා පැරඩයිම් ෂිෆ්ට් කියලා. අද නම් කවුරුත් කතා කරනවා. ඒ කියන්නේ ස්ථාපිතයන් සෙලවීම කියලා. කෝට් එක නම් ටයි එක නම් බෙර ගහන්නේ නැහනේ. ඒ සංකල්පය ඉන්ට්‍රොඩියුස් කරන්න මම කියලා නෙමෙයි. මං මගේ වැඩමුළුවේදී ඒ සංකල්ප කියා දුන්නාම එයාලා තීරණය කරනවා මම මේක කරනවා කියලා. ඒ නිසා එහෙම කරපු දේවල් මේ පෙළපාලියේ වල දැක්කේ. ඒත් එක මේ පෙළපාලියේ සමහර අයගේ පණිවිඩ තිබුණා වසර 2000න් පස්සේ ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව උගන්විය යුතුමයි වගේ පණිවිඩ වල දකින්න ඇති මේකේ. මේකේ ගොඩක් පණිවිඩ සහිත කණ්ඩායම් ගොඩාක් ගියා. ඒ කාලේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ ලංකාවේ තියෙන කාලේ. මේ අර ටයිගර් ලයන්ස් මේ වගේ ගෲප්ස් හැදිලා මෙයාලා ගියේ. ඉතින් ඒක සමහරවල්ලාට පොලිසියනුත් නවත්තලා බැලුවා මේක ත්‍රස්තවාදී කණ්ඩායමක් තවත් හදනවද කියලාත් අහපු ප්‍රශ්නත් ආවා මට. මම ඒවට සාර්ථකව මුහුණ දුන්නා. එතකොට මේකේ අග ප්‍රතිඵලය අද දවසේ මම මොකද්ද මතක් කරන ප්‍රධාන වැදගත් සාධකය? වැදගත්ම සාධකය තමයි පුද්ගල පෞරුෂය හදන්න ඕනේ නම් හොඳට මතක තියාගන්න දෙමාපියනේ භාෂාව හොඳට ප්‍රවීණ ළමයෙක් බිහි කරන්න. ඉස්සෙල්ලා පටන් ගන්නේ ලංකාවේ සිංහල ළමයෙක් නම් සිංහල භාෂාවෙන්, ද්‍රවිඩ නම් ද්‍රවිඩ භාෂාවෙන්. ඒ තමගේ මව් භාෂාව හොඳට ඒ ළමයට පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම ආතසී ක්ලාක් කිව්වේ 2050 විතර වෙනකොට මේ ග්ලෝබල් විලේජ් වගේ සංකල්පයක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ මුළු විශ්ව ගම්මානයක් කියලා. මේ විශ්ව ගම්මානය තුල එක්තරා එක භාෂාවක් කතා කරන්නේ කියලා. ඔයාලා කාටවත් දැන් තේරෙන්නේ නැති මේ Facebook වගේ දේවල් බලද්දී ඉංග්‍රීසි භාෂාව ඒකේ මූලිකම સિદ્ધාන්තයේ බවට පත් වෙනවා කියලා. එහෙනම් මේ භාෂාව නැති වුණොත් අපි හීනමානයට පත් වෙන අවස්ථාවල් ගොඩාක් වැඩි වෙනවා අර මට වගේ. මට අද සතුටක් දැනෙනවා. මම මුලින්ම yes I can, yes we can කියලා මේ හදපු වාක්‍ය පෙළපාලි වල ගෙනිහිල්ලා රූපවාහිනී නාලිකාවල ප්‍රසිද්ධ කරපු මේ වාක්‍ය අද වෙනකොට ගොඩාක් අය පාවිච්චි කරනවා. බැංකුවල සමහරලාට මේ නමින් ගිණුම් පවා ඇති වුණා. yes I can අමුතු ගිණුම්. මට ගොඩක් සතුටුයි ඒ සම්බන්ධව. අද වෙනකොට මේ අවුරුදු 30 ගාන තුල ලොකු වෙනසක් පෞරුෂත්ව පුහුණු ශේෂ්ත්‍රය තුළ වෙලක් තියෙනවා. ගොඩාක් පුහුණුකරුවන් බිහි වෙලක් තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මම සියුම් සතුටක් ලබන අතරේ ඔබට මතක් කරන ප්‍රධානම පණිවිඩය තමයි අර මේ කුමායිද්ද මල්ලන වගේ අර පූජිත් ගාන්ධි වගේ අදිෂ්ඨාන පූර්වකව වැඩ කළොත් ඔබේ ඇතුළේ ඉන්න වීරයා පරක්කු වැඩි නෑ තවත් එළියට ගන්න. මොන වයසක ඔබ හිටියත් අදිෂ්ඨානයේ පමණයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හැමදාම උදේට නැගිටලා කියන්න yes I can, yes we can කියලා. ඒත් එකම අදිෂ්ඨාන කරන්න මම මේ කියන කියමනත් එක්ක එන ගමන් මගේදී හමු වෙන සියලු බාධක හරහා යමින්
මේ මගේ අධිෂ්ඨානය භාෂා බිය නැති කරගෙන භාෂාවෙන් නිපුණෙක් වෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ගැන අපි අද කතා කළේ. ඒ වගේම සාහිත්‍යයේ යමක් ඉගෙන ගන්නවා. මගේ ඇඟ මනස මිනිසත් භවෙන් පුරවන කියලා අධිෂ්ඨාන කරගන්න කියලා කියමින් අද දවසේ වැඩසටහන නිමාව තියෙනවා. මේ විදිහට yes we can